පින්වත්නි පළමුවෙන් පන්සිල් සමාදන් වීම සූදානම් වන්න නමස්කාරය කියන්නේ සාදු 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 නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි शरणं गच्छामि ධම්මං සරණං ගච්ඡාමි धम्मं शरणं गच्छामि සංඝං සරණං ගච්ඡාමි संघं शरणं गच्छामि ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි द्वितीयंपि बुद्धं शरणं गच्छामि ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි तृतीयंपि धम्मं शरणं गच्छामि ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි तृतीयंपि संघं शरणं गच्छामि අතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි तृतीयंपि बुद्धं शरणं गच्छामि අතියම්පි ධම්මං සරණං ගච්ඡාමි यम्पि धम्मं शरणं गच्छामि අතියම්පි සංඝං සරණං ගච්ඡාමි यम्पि संघं शरणं गच्छामि විසරණ ගමනං සම්පුන්නං आम भन्ते පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි अनातिपाता वेरमणि सिक्खापदं समादियामि අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි परिणादान वेरमणि सिक्खापदं समादियामि කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි सुमिच्छाचारा वेरमणि सिक्खापदं समादियामि මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්ඡපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා ප්‍රමාදේන සම්පාදේත ආම භන්තේ සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස සබ්බං භික්ඛවේ ජාති ධම්මං කිංච භික්ඛවේ සබ්බං ජාති ධම්මං චක්කුම් භික්ඛවේ ජාති ධම්මං රූපා ජාති ධම්මා චක්කු විඤ්ඤාණං ජාති ධම්මං චක්කු
චක්ඛුසෝ ජාති ධම්මෝ යම්පිදං චක්ඛු සම්පස්ස පච්චයා උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛමසුඛං වා තම්පි ජාති ධම්මාති. සාදු සාදු. ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි, දැන් හැම දිනම සූදානම් වන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. මහාචාර්ය අමරදාස ලියනගමගේ පියතුමන් සහ ඒ පවුලේ දියණීවරුන් වන මනින්ද්‍රානි, හරිද්‍රානි සහ රොමින්ද්‍රානි කියන පින්වතුනුත්, උපුල් ගුණවර්ධන, අනුර පෙරේරා, බෑනනුවන්, ජනනි, ගයනි, මෙලනි, මිනිබිරියන් හැම දෙනාම ඒක රාශී වෙලා ඥාති මිත්‍ර හිතවන්තයන් සම්බන්ධ කරගෙන අද මෙවන් විශේෂ පින්කමක් සිද්ධ කරන්නේ මීට 3 මාසයකට කලින් අභාව ප්‍රාප්ත වුණ දයාබර මෑණියන් වහන්සේ පොඩිමැණිකේ ලියනගමගේ මාතාව සිහිපත් කරලා එතුමියට පරලොවින් සංග්‍රහ කරන්නේ. පින් අනුමෝදන් කිරීම පිණිසයි මේ පින්කම මෙලෙසින් සිද්ධ කරන්නේ. පොඩිමැණිකේ ලියනගමගේ මාතාව අභාව ප්‍රාප්ත වූාට පස්සේ 7 දින ධර්ම දේශනාවත් අප විසින් පවත්වනු ලැබුවා. ඉතින් මේ පින්නතුන්ගේ ඉල්ලීම පරිදි අපි මෙලෙසින් තෙමස් පූර්ණ ගුණානුස්මරණ ධර්ම දේශනාවත් මේ විදිහට පවත්වන්නට ආරාධනාව පිළි අරගත්තේ. ඉතින් පවුලේ දූ දරුවන් හැමදෙනාම එකතු වෙලා ඒ දයාබර මෑණියන්ගේ ජීවිතයේ සන්ධ්‍යා සමය ඉතා හොඳින් සතුටින් සුව පහසුව පවත්වාගෙන යන්න අවශ්‍ය සියලුම අනුග්‍රහයන් හොඳින් ලබා දුන්නා. ඒ වගේම ඒ මරණාසන්න මොහොතත් සුව පහසුවෙන් ගත කරන්නට, පරලෝ ජීවිතයට උපකාර වන පිණිස හසුරුවා ගන්නට අවශ්‍ය වෙන විදිහට ඉද අවකාශ සලසා දුන්නා. ජීවිතයේ යථාර්ථය අපට යලි යලි පසක් කරමින් අප සමග සිටින හැම දෙනාගෙන්ම කවදා හරි දවසක අපි හැමෝටම වෙන් වෙලා යන්න වෙනවා කියන ඒ ධර්මතාවය පැහැදිලි කරමින්, තහවුරු කරමින් ඒ දයාබර මෑණියන් වහන්සේ අපව අතහැරලා පරලෝසපත් වුණා. ඉතින් ජීවත් වෙලා ඉන්න දූ දරුවන්ට කළ හැකි ඉහළම සත්කාරය, සම්මානය, ජීවත් වෙලා ඉන්න ඥාතීන්ට කළ හැකි ඉහළම සත්කාරය, සම්මානය එතුමියගේ ගුණ සුවඳ ජීවත් කරවමින්, එතුමියගේ ප්‍රාණකායය නිරුද්ධ වූවාට ගුණකායය ජීවත් කරවමින් මේ විදිහට එතුමිය විටින් විට සිහිපත් කරලා පින් අනුමෝදන් කිරීම තමයි කළ යුතු කාර්යභාරය වන්නේ. ඉතින් ඒ පිණිස තමයි අද මේ දේශනාව සිද්ධ කරන්නේ. එහෙනම් පරලෝසපත් අම්මාට පින් අනුමෝදන් කරන්න නම් ඔබ පිනෙන් පොහොසත් වෙලා සිටින්න ඕන. එතකොට මේ කාල සීමාව ඔබේ හිතේ පින් සිතිවිලි සමුදායක් ඇති කරගන්න ඕන කාල සීමාවක් බව වටහාගෙන කටයුතු කිරීම වැදගත් වෙනවා. එක අතකින් බලනකොට මේ විදිහට අන්තර්ජාලය ඔස්සේ බණ අහන්නේ
බණ අහන්නම ඕන අය විතරයි. සමහර වෙලාවකට ගෙදරක ලංකාවේ නම් ගෙදරක බණකට ආරාධනා කළොත් බණ අහන්න ඕන අයට වැඩිය ආරාධනා කරන්න වෙන්නේ ඥාති මිත්‍රත්වයේ සලකාගෙන ආරාධනා නොකළොත් තරහ වෙයි කියන අපේක්ෂාවෙන්. ඉතින් බොහෝ දෙනා ඒ විදිහට කල්පනා කරලා එක එක්කෙනාට ආරාධනා කරනවා. එහෙම ආරාධනා කරන අය ගොඩක් වෙලාවට බණ අහන්නේ නැහැ. දැන් ලංකාවේ නම් මොකද කරන්නේ? බණ අහන්නේ නැතුව බණ ඉවර වෙනකම් පාර දෙපැත්තේ සීනි කිලෝ එකයි පිටි පැකට් එකයි බෑගේ දාගෙන එල්ලගෙන ඉන්නවා. බණ ඉවර වෙච්ච ගමන් ගෙට ඇවිල්ලා කන්න. එහෙම තමයි ලංකාවේ නම් ස්වභාවය. ඕස්ට්‍රේලියාවේ කොහොමද කියලා මන් දන්නේ නැහැ. බණ අහනවද කනවද කියලා. ඉතින් මූලිකව මේ වෙලාව බණ ඇසිය යුතු වෙලාවක් බව හොඳට අවධාරණය කරගන්න ඕන. මොකද හිතේ කුසල් පිරෙන තරමට තමයි ඔබට පුළුවන්කම තියෙන්නේ කුසලයෙන් පොහොසත් වෙලා හිත ශක්තිමත් කරලා පින් අනුමෝදන් කරන්න. ඉතින් අද ඒ නිසා මම මේ ධර්ම දේශනාව කරන්නේ පරලෝසපත් මෑණියන් වහන්සේ වෙනුවෙන් නෙවෙයි ජීවත් වෙලා ඉන්න ඔය ඇත්තු වෙනුවෙන්. ඒ නිසා ඔය ඇත්තු පරලෝසපත් අය විදිහට බනහන්න නැතුව හොඳ සජීවී පුද්ගලයෝ විදිහට මේ දේශනාව ශ්‍රවණය කිරීම වැදගත් වෙනවා. අද ධර්ම දේශනාව ටිකක් විතර ගැඹුරු දේශනාවක් කරන්න තමයි හිතුවේ. පුළුවන් තරම් සරල කරලා ඔබට තේරුම් ගන්න පහසු වෙන විදිහට කියලා දෙන්නයි මම බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි, මේ ලෝකේ ජීවත් වෙනකොට අපි තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. ඒ තමයි ලෝකයේහි තියෙනවා සත්‍ය දෙකක්. සත්‍ය දෙකක් තියෙනවා. අපි මේ සත්‍ය දෙකට කියනවා සම්මුති සත්‍යය සහ පරමාර්ථ සත්‍යය කියලා. ලෝකයේ බහුතරයක් වැඩි හරියක් භාවිතා කරන්නේ සම්මුති සත්‍යය. පරමාර්ථ සත්‍යය ඇති කරගන්නේ ආර්ය උත්තමයන් වහන්සේලා. ආර්ය උත්තමයන් වහන්සේලා පරමාර්ථ සත්‍යය අවබෝධ කරගත්තත් උන්වහන්සේලා ජීවත් වෙන්නේ සම්මුතිය පදනම් කරගෙනයි. දැන් උදාහරණයකට ගත්තොත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ආර්ය උත්තමයන් වහන්සේලානේ. උන්වහන්සේලා පරමාර්ථ සත්‍ය අවබෝධ කරගත්තා කියලා මේ පරමාර්ථ ලෝකයේ පවතින්න යන්නේ නැහැ. ජීවත් වෙන මේ සම්මුති ලෝකේ. ඒතර සම්මත ලෝකයේ මේ සම්මුතීන්ට අනුකූලව තමයි උන්වහන්සේලා හැසිරෙන්නේ, කතාබස් කරන්නේ, වචන පාවිච්චි කරන්නේ, ඒ සියල්ලම කරන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා සම්මුතියක් විදියට මමය මගේ කියලා කෙනෙක් සත්වයේ පුද්ගලයෙක් ඉන්න බව අපි පිළිගන්නවා සම්මුතියක් විදියට. හැබැයි පරමාර්ථ වශයෙන් ගත්තොත් එහෙම සත්වයේ පුද්ගලයෙක් නැහැ. තියෙන්නේ ධර්මතා පහක ක්‍රියාකාරීත්වයක් විතරයි. දැන් අපි ඒකට කියන්නේ පංචස්කන්ධ ක්‍රියාකාරීත්වය කියලා. එතකොට ආර්ය සත්‍ය අවබෝධ කරගෙන පරම සත්‍ය අවබෝධ කරගත්ත උත්තරීතර ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා, ආර්ය උත්තමයන් වහන්සේලා ඒක හොඳට දන්නවා. එහෙම දැනගත්තත් උන්වහන්සේලා දෛනික ජීවිතයේ සම්මත ලෝකයේ ජීවත් වෙනකොට ඒ සම්මුතීන්ට අනුකූලව තමයි ජීවත් වෙන්නේ. පරමාර්ථයෙන් කතා කරන්නේ. දැන් බුදුහාමුදුරුවෝ මහරහතන් වහන්සේලා මම මගේ කියන වචන පාවිච්චි කරලා තියෙනවා. මට පිපාසයි, මට වෙහෙසයි, මට බොහොම වේදනාවයි ආදි වශයෙන් ඒ වචන පාවිච්චි කරලා තියෙනවා. දැන් කවුරු හරි කාට හරි කියන්න ගත්තොත් මේ පංචස්කන්ධයට ආපෝ ධාතු ටිකක් ගෙනල්ලා දෙන්න මේ පිපාසිය සංසිඳවන්න කියලා. එහෙම කියන්නේ නැහැ නේද? මට වතුර තිබහයි වතුර ටිකක් ගෙනල්ලා දෙන්න කියන එක නේ කියන්නේ.
ඒතර දැන් ඔය වගේ දෙයක් කිව්වොත් නිකන් මහ පිස්සෙක් කියලා ගණනද. මොනවද මේ කියන කතා කියලා. ඒතර අන්න ඒ නිසා සම්මත ලෝකේ කටයුතු කරනකොට ඒ සම්මුතියෙහි පිහිටා කටයුතු කිරීම ආර්ය උත්තමයන් වහන්සේලාත් කරපු දෙයක්. ඉතින් මෙන්න මේ සූත්‍ර දේශනාව අධ්‍යයනය කරනකොට අපිට මේ සම්මුතිය සහ පරමාර්ථය කියන අංශ දෙකෙහි පිහිටලා තමයි මේ සූත්‍රය අධ්‍යයනය කරන්න වෙන්නේ. අද පින්නතුන්ට කියලා දෙන්නේ මම සංයුක්ත නිකායේ සලායතන සංයුක්තේහි සඳහන් වෙන ජාති ධම්ම කියන සූත්‍රය. සූත්‍රයේ නම ජාති ධම්ම. ජාති කියලා කියන්නේ ඉපදීම කියන වචනයට අපි පාවිච්චි කරන වචනේ පාලි වචනේ. එහෙම නැත්නම් හට ගැනීම. ජාති කියලා කියන්නේ. ධම්ම කියන්නේ ස්වභාවය, ධර්මතාවය. ඉපදීමේ ස්වභාවය ගැන කියන. හට ගැනීමේ ස්වභාවය ගැන කියන. සූත්‍ර දේශනාව නිසා මේකට කියනවා ජාති ධම්ම සූත්‍රය කියලා. එතකොට හට ගැනීමේ ස්වභාව තමයි මේ සූත්‍රය තුළ විග්‍රහ කරන්නේ. ඉපදීමේ ස්වභාව තමයි මේ සූත්‍රයෙන් විග්‍රහ කරන්නේ. බුදුහාමුදුරු සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට මේ සූත්‍රය දේශනා කරනවා. එහිදී බුදුහාමුදුරු ස්වාමින් වහන්සේලාට මෙහෙම කියනවා. සබ්බම් භික්ඛවේ ජාති ධම්මං. මහණෙනි සියල්ල හට ගැනීම ස්වභාව කර ඇත්තේ. ඔන්න සාමාන්‍ය සරල අදහස තේරුම් ගන්න. සියල්ල හට ගැනීමේ ස්වභාවයෙන් යුක්ත වන්නේ. එහෙම නැත්නම් ස්වභාව කර ඇත්තේ. දැන් ඊට පස්සේ ආපහු බුදුහාමුදුරනවා කිංච භික්ඛවේ සබ්බං ජාති ධම්මං. හට ගැනීමේ ස්වභාව කර ඇති මේ සියල්ල කියන්නේ මොකක්ද? බුදුහාමුදුරු දේශනා කරනවා සියල්ල හට ගැනීමේ ස්වභාව කර තිබෙනවා, ඉපදීම ස්වභාව කරගෙන තියෙනවා කියලා. ඊට පස්සේ අහනවා මොකද්ද මේ සියල්ල කියන්නේ කියලා. සාමාන්‍ය සියල්ල කියලා කිව්වහම අපිට තේරෙන්නේ මේ හැම සකල විද සියලු කියන අදහසින් මේ ලෝකේ තියෙන ජීවි අජීවි හැම දෙයක්ම කියන අදහස අපිට එනවනේ සියල්ල කිව්වහම. හැබැයි මේ සූත්‍රයේදී මේ සියල්ල කියන එක බුදුහාමුදුරු සම්පින්ඩණය කරලා තියෙනවා. එහෙම නැත්නම් බොහොම ලස්සනට විශ්ලේෂණය කරලා තියෙන මේ සත්වයේ ක්‍රියාකාරීත්වය. කොහොමද සත්වයේ ක්‍රියාකාරීත්වය සියල්ල කියලා හඳුනාගන්නේ කියලා බලන්න. බුදුහාමුදුරු කියනවා දේශනා කරනවා චක්කුම් භික්ඛවේ ජාති ධම්මං. මහණෙනි ඇස ඉපදීම හට ගැනීම ස්වභාව කර ඇත්තේ. දැන් මේ හට ගැනීම ස්වභාව කර ඇති ධර්මතා ගැන මේ කියන්න හදන්නේ. හට ගැනීම ස්වභාව කර ඇති සියල්ල ගැන කියන්න හදන්නේ. එතකොට හට ගැනීම ස්වභාව කර ඇති සියල්ලේ එකක් තමයි මොකද්ද? චක්කුම් ඇහැ. ඊට පස්සේ ආපහු දේශනා කරන රූපා ජාති ධම්මා. මහණෙනි රූපයද ජාතිය ස්වභාව කර ඇත්තේ හට ගැනීම ස්වභාව කර ඇත්තේ. ඒතර හට ගැනීම ස්වභාව කර ඇති සියල්ල ගැන තමයි කියන්නේ. ඒතර සියල්ලට අයිති වෙනවා ඇහැ වගේම මොකද්ද රූපයක් අයිති වෙනවා. දැන් ඔන්න සියල්ලට අයිති වෙන වචන තමයි මේ කියාගෙන යන්නේ. ඒක තේරුම් ගන්න. ඔන්න දැන් වචන දෙකක් තියෙනවා. ඇහැයි රූපයයි. ඊට පස්සේ ආපහු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කු විඥානං ජාති ධම්මං. මහණෙනි චක්කු විඥානයද ඉපදීම හට ගැනීම ස්වභාව කර ඇත්තේ. එතකොට තුන්වෙනි කාරණාව සියල්ල කියන වචනයට අයිති වෙන තුන්වෙනි කාරණාව තමයි චක්කු විඥානය. ඊට පස්සේ චක්කු සම්පස්සෝ ජාති ධම්මෝ. චක්කු සම්පස්සේද හට ගැනීම ස්වභාව කර ඇත්තේ. හතරවෙනි සියල්ලට අයිති වෙන හතරවෙනි කාරණය තමයි චක්කු සම්පස්සය කියන්නේ. ඊට පස්සේ
යම්පිදං චක්කු සම්පස්ස පච්චයා uppajjati වේදිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා තම්පි ජාති ධම්ම. චක්කු සම්පස්සේ මුල් කරගෙන යම් කිසි වේදනාවක් හට ගන්නවා නම් සුඛං වා සැප හෝ දුක්ඛං වා දුක් හෝ අදුක්ඛම සුඛං වා අදුක්ඛම සුඛේවත් උපේක්ඛා සහගත හෝ වේදනාවක් හට ගන්නවා නම් තම්පි ජාති ධම්මා ඒකත් ඉපදීම හට ගැනීම ස්වභාව කර ඇත්තේ. එතකොට මොකද්ද හට ගැනීම ස්වභාව කර ඇති? පස්වෙනි කාරණාව වේදනාව. චක්කු සම්පස්සජා වේදනා කියලා අපිට කියනවා. ඒතර වේදනා වර්ග තුනක් තියෙන සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා. අදුක්ඛම සුඛ වේදනා වශයෙන්. උපේක්ඛා අදුක්ඛම සුඛ කියන්නේ දෙකම එකයි. එතකොට ඔන්න දැන් වේදනාව ಜಾති ධර්මයක්. ಜಾතිය ස්වභාව කර ඇති එක, හට ගැනීම ස්වභාව කර ඇති එකක්. ඒතර වේදනාව සබ්බං කියන වචනෙට අයිති. දැන් බුදුහාඳුරෝ දේශනා කරානේ සියල්ලම හට ගැනීම ස්වභාව කර ඇත්තේ කියලා. සබ්බං භික්ඛවේ ಜಾති ධම්මං කියලා. සියල්ලම ඉපදීම ස්වභාව කර ඇත්තේ කියලා කියවනේ. එතකොට දැන් ඔන්න සියල්ලට අයිති වෙන කාරණා පහක් මම කිව්වා. මොකද කාරණා පහ? ඇහැ, රූපය, චක්කු විඥානය, චක්කු සම්පස්සය සහ වේදනාව. ඒ ටික මම ඉස්සරහට කියලා දෙන්නම්, විස්තර කරලා දෙන්නම්. එතකොට මෙන්න මේ කාරණා පහ සියල්ල කියන වචනෙන් අන්තර්ගත කරලා කියනවා. එතකොට පින්වත්නි ඇහැ රූපය චක්කු විඥානය චක්කු සම්පස්සය සහ වේදනාව කියන මේ සියල්ල ಜಾති ධම්මයි. ඉපදීම ස්වභාව කර ඇති එක. අන්න දැන් මෙතන මම කියවනේ අර මුලින් අපි තේරුම් ගන්න ඕන කියලා සම්මුතියයි පරමාර්ථයයි කියලා කතාවක්. එතකොට දැන් ඉපදීම කියන වචනය මෙතන පරමාර්ථ කතාවකින් ඉන්නේ. මොකද දැන් සාමාන්‍ය සම්මුතියේ උපදිනවා කියන්නේ මොකද්ද? සාමාන්‍ය සම්මුතියේ උපදිනවා කියන්නේ කවුරු හරි කෙනෙක් මැරිලා ආපහු උපදින එකට. නේද? ඉපදිනවා කියන්නේ ඒකනේ ගොඩක් වෙලාවට. හැබැයි පරමාර්ථ කතාවේදී දැන් අපිට කියන්න පුළුවන් ඇහැක් උපදිනවා කියලා. ඇහැක් ඉපදුනේ කොයි වෙලාවේද කියලා අහුවොත් කෙනෙක් කියන්න පුළුවන් ඉපදිච්ච වෙලාවේ කියලා. අපි ඉපදිච්ච වෙලාව. අපි ඉපදුනේ කොයි වෙලාවේද කියලා අහුවොත් ඔන්න අවුරුද්දයි දිනයයි මාසයයි මෙන්න මේ ආවල් වෙලාව කියලා වෙලාවක් දෙනවා අර නැකත් කාර්යය දීපු වෙලාව. ඉපදිච්ච වෙලාව කියලා. ඒක තමයි සම්මුතිය. නමුත් ඇහැ කියන එක රූප බලන හැම මොහොතකම උපදිනවා. ඒක තමයි පරමාර්ථ කතාව. ඒක තමයි යථාර්ථය. ඒක තමයි ඇත්ත. කන කියන එක ශබ්ද අහන හැම මොහොතකම උපදිනවා. නහය කියන එක ගඳ සුවඳ ආග්‍රහණ කරන හැම මොහොතක උපදිනවා. දිව කියන එක රස විඳින හැම මොහොතකම උපදිනවා. කය කියන එක ස්පර්ශ විඳින හැම මොහොතකම උපදිනවා. සිත කියන එක හිතන හැම මොහොතකම උපදිනවා. ඒක තමයි පරමාර්ථ සත්‍ය. එතකොට දැන් සියල්ල කියලා කියන්නේ ඇහැයි කනයි ඇහැයි රූපයයි චක්කු විඥානයයි චක්කු සම්පස්සයයි චක්කු සම්පස්සෙන් හටගන්න වේදනාවයි විතරද? නෑ. එතන සෙට් එකක් තියෙනවා. අන්න ඒ වගේ සෙට්ස් 6ක් තියෙනවා. මොනවාද ඒ සෙට්ස්? අනිත් ඉන්ද්‍රියන් 5ක් එකතු කරලා ගන්න ඕන. ඔය වගේම කනක් තියෙනවා, කනට ඇහෙන බාහිර ශබ්ද තියෙනවා, කන ඇසුරේ තියෙන විඥානය, හෙවත් සෝත විඥානය තියෙනවා. ඒ තුන එකතු කරන බලවේගයට කියන සෝත සම්පස්සය කියලා. ඒ තුල හට ගන්නවා වේදනාව. සෝත සම්පස්සජා වේදනා. අන්න එතකොට කන මුල් කරගෙන සෙට් එකක් එනවා. එතන ඒ පහක් සියල්ල කියන වචනෙට අයිති. නහයක් තියෙනවා. නහයට පිටින් ගඳ සුවඳ දැනෙනවා. නහය ඇසුරු කරගෙන ධාන විඥානය තියෙනවා.
නහයයි ඝාන විඥානයයි ගන්ධයයි ගඳ සුවඳයි එකට එකතු කරන බලවේගයට කියන ස්පර්ශය කියලා සම්පස්සය ඝාන සම්පස්සය කියලා එකට කියන්නේ ඒ ඝාන සම්පස්සයේ මුල් කරගෙන හට ගන්නව වේදනාවක් ඝාන සම්පස්සජා වේදනා. එතකොට ඒ නහය මුල් කරගෙන සෙට් එකක් තියෙන ඒකේ පහයි. ඒ පහත් අර සියල්ලට අයිති. ඊළඟට දිවක් තියෙනවා දිවට බාහිරින් රස දැනෙනවා දිව ඇසුරෙහි ජීවහා විඥානය තියෙනවා රස දැනෙන අඳුන දැනගන්න ගතිය ජීවහා විඥානය කියන්නේ. එතකොට ඒ තුනම එකතු කරන බලවේගයේ ජීවහා සම්පස්ස ඒ තුලින් ඇති වෙනවා වේදනාවක් ජීවහා සම්පස්සජා වේදනා. එතනත් සෙට් එකක් ඒ සෙට් එකේ පහක් තියෙනවා. ඒ පහටත් සියල්ල කියන වචනේට ඇතුල් මේ පහක්. ඊළඟට කයක් තියෙනවා බාහිර සමාජයෙන් කයට ස්පර්ශ ලැබෙනවා. කය ඇසුරේ කාය විඥානය තියෙනවා. ඊට පස්සේ කාය සම්පස්සේ ඇති වෙනවා. ඒ සම්පස්සේ මුල් කරගෙන වේදනා ඇති වෙනවා. එතනත් පහක් තියෙනවා. ඒ පහටත් කියනවා මොකක් කියලාද? සබ්බ කියන වචනයට අයිති කරන්න පුළුවන්. ඒක බලන්න ඊළඟට හිතක් තියෙනවා. බාහිර අපිට සිතුවිලි තියෙනවා. හිත ඇසුරේ මනෝ විඥානය තියෙනවා. ඒ තුනම එකතු වෙනවා මනෝ සම්පස්සේ. ඒ තුල ඇති වෙනවා වේදනාවක් මනෝ සම්පස්සජා වේදනා. එතනත් පහක් තියෙනවා. ඒ පහක් අයිති ඔය කියන සබ්බ කියන වචනයට. එතකොට පහේව කීයක්ද? පහේව හයක්. පහේව හයක්. ඒතර මෙන්න මේ පහේව හයම සබ්බන් කියන වචනේ ඇතුල් කරලා. ඇයි ඒ ඇතුල් කරලා තියෙන්නේ? ලෝකේ ජීවත් වෙනකොට ඔය පහේ ඒවා හය තුල තමයි අපි ජීවත් වෙන්නේ. ඔයින්තරෝ ජීවත් වෙන්නේ නැහැ. දැන් ජීවත් වෙනවා කියලා මොකද කරන්නේ? සාමාන්‍ය ගෑය ඉතින් ඉපදුනාට පස්සේ ඉතින් ලොකුනාම ඉගෙන ගන්නවා මහන්සි වෙලා ඉගෙනගෙන රස්සාවක් කරනවා ඊට පස්සේ සල්ලි හම්බ කරනවා විවාහ වෙනවා කාලා බීලා සතුටින් ඉතින් ඉන්නවා. ඔක තමයි ජීවත් වෙනවා කියන්නේ. හරි ඒක ඇත්තයි සම්මුතිය බලනකොට ඒක තමයි ඇත්තයි. හැබැයි ඊට වැඩි ටිකක් ගැඹුරින් ගත්තොත් ජීවත් වෙනවා කියන්නේ මොකද්ද? ඇහැට පේන රූප බලන එක. කනට ඇහෙන ශබ්ද අහන එක. නායට දැනෙන ගඳ සුවඳ ආග්‍රහණය කරන එක. දිවට දැනෙන රස විඳින එක. කයට ලැබෙන ස්පර්ශ විඳින එක සහ හිතට එන සිතුවිලි හිත ඉන්න එක. ඉතින් ඔන්න ඔය කාරණා ටික නේද කරන්නේ අපි. මුලදී ඇහැ කන නාසය දිව ශරීරය කියන ඒ ඉන්ද්‍රියන් වැඩියෙන් වෙහෙසලා වැඩ කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? වයසට ගියාට පස්සේ ඉතින් වැඩි කරන්න වැඩකුත් නැති හින්දා ඔය වැඩි රූප බලන්න යන්නෙත් නැහැ, ශබ්ද අහන්න යන්නෙත් නැහැ, ගඳ සුවඳ තිබිච්ච දෙයක් කාලා බීලා ඉවර වෙලා වැඩියෙන් කරන්නේ හිත හිතා ඉන්න එක. නේද? මම දැක්කා මේ මාචාර්යතුමා මේකට එකඟ වෙනවද දන්නේ මේ විශ්‍රාමිකයන්ගේ ජීවිතය නිකන් මේ පිච්චිච්ච බල්බ් එකක් වගේ කියලා කතාවක් මම දැක්කා. මොකද දැන් බල්බ් එක පිච්චුනාට පස්සේ ඒක ප්‍රයෝජනෙට ගන්නෙ නෑ. හැබැයි බල්බ් එක පිච්චින්නේ නැති කාලේ ආලෝකය විහිදුවලා මහ විශාල සේවයක් කරනවා. ඊට පස්සේ ඉතින් පිච්චුනාට පස්සේ ගලවලා අයින් කරලා වෙන බල්බ් එකක් උකට රිප්ලේස් කරනවනේ නේද? එතකොට හැබැයි බල්බ් එක පිච්චිච්ච බල්බ් එක දුක් වෙන්න හොඳ නෑ. අනේ ඉතින් අපි ගණන් ගන්නේ නෑ අපි දැන් අයින් කරලා දාලා කියලා. එහෙම එතකොට තමයි පිච්චිච්ච බල්බ් එක හිතන්නේ මම පුළුවන් කාලේ මුළු ලෝක රටකට එළිය දුන්නා. මම පුළුවන් කාලේ මේ විදිහටයි එළිය දුන්නේ කියලා තමන් කරපු දේ ගැන සතුටු වෙනවා. එහෙම නැතුව දැන් ඉතින් අපිව ගණන් ගන්නේ නෑ අපිව අමතක කරලා දාලා කියලා සමහර විද්වත් වෘත්තිකයන් පසුතැවෙන එහෙම නැත්නම් ඔය ප්‍රවීණයෝ පසුතැවෙන අවස්ථාවන් අපි දැකලා තියෙනවා. එහෙම පසුතැවෙන්න යන්නේ නැතුව ඉන්න ඕන. ඉතින් එහෙම පසුතැවෙනකොට මොකද ඒ හිතනවා. ඔය ජීවත් වීම ඇතුළේ කරන වැඩ තමයි ඒක. එතකොට බලන්න ජීවත් වෙනවා කියලා කියන්නේ මොකක්ද?
ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රයන්ට ගෝචර වෙන මේ අරමුණු පරිහරණය කරන එක. ඔයින් තොරව ජීවත් වෙන්න පුළුවන් ද කාටවත්? කිසිම කෙනෙකුට ඔයින් තොරව ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. එතකොට අන්න ඒක අපි හොඳට තේරුම් ගත යුතු දෙයක් හැටියට මම මෙහිදී අවධානය කරනවා. එතකොට පින්වත්නි, දැන් මෙන්න මේ ජීවත් වීම සඳහා අපි කරනු ලබන සියලු ක්‍රියාකාරකම් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මොන වගේද කියලා. ජීවත් වීම සඳහා කරන සියලුම ක්‍රියාකාරකම් ජාති ධම්මයි. ජාති ධම්ම කියලා කියන්නේ මොකද? ඉපදීම, හට ගැනීම ස්වභාව කර තියෙනවා. දැන් හටගත්ත කියන එක හට ගැනීම හෙවත් ඉපදීම. මම ඔබෙන් අහුවොත් හේතුවක්ද ඵලයක්ද කියලා ඔබ ගොඩාක් වෙලාවට කියාවේ හට ගැනීම ඉපදීම කියලා කියන්නේ ඵලයක් කියලා. නේද? ඔව්. ඒක ඉපදීම කියලා කියන්නේ ඵලයක්. ඒ වගේම ඒ ඵලයම හේතුවකුත් වෙනවා. නේද? මොකද්ද හේතුව? ඉපදිච්ච හින්දා ඉතින් අනිත් ඔක්කොම හේතු ටික හැදෙන්නේ. ඒ අනුව බැලුවාම ඒ ඉපදීම හේතුවකුත් වෙනවා. එතකොට ඵලය උනේ කොහොමද? ඵලය උනේ දැන් අපි ඉපදුනා කියලා හිතන්න. ඉපදුනේ කොහොමද? සම්මුතියෙන් ගත්තොත් අපි ඉපදුනේ කොහොමද? ඉපදුනේ මරුණ හින්දා. නේද? අපි මරුනේ නැත්තම් අපි ඉපදෙයිද? දීර්ඝ සංසාර ප්‍රවෘත්තියක ගමනක යන අපි හැමෝම ඉපදී මෙරි යන පිරිසක්. මේ පළවෙනි ඉපදීම හෝ පළවෙනි මරණය නෙවෙයි. එතකොට එහෙම යන ගමනකදී අපි ගිය කලින් භවයේදී නොමරුණා නම් මේ භවයේ අපි උපදීද? අපි උපදින්නේ. එහෙනම් ඉපදෙනවා කියන්නේ මොකක්ද? ඉපදෙනවා කියලා කියන්නේ හේතුවක ඵලයක්. මොකද්ද ඉපදීම නැමැති ඵලයට මුල් වෙච්ච හේතුව? මරණයයි. නේද? එතකොට බලන්න ඒ ඵලය ඇති වූ තැන පිරිසක් සතුටු වෙනවා. හේතුව ඇති වූ තැන පිරිසක් දුක් වෙනවා. නේ? දැන් මම කලිනුත් කියන්නේ ඇති දැන් ඔබගේ මෑණියන් ස්වාමි දියණියගේ වියෝගය නිසා අපේ මහාචාර්යතුමා මේ දියණියවරු පවුලේ සමීප නෑයෝ දැන් දුක් වෙනවා. ඒ මරණය නිසා. හැබැයි ඒ මරණයම හේතු වුණානේ මොකටද? තව තැනක ඉපදීමට ඒ මෑණියන්. දැන් අපි හිතමු කොහේ හරි එතුමිය කරපු පින් වලට අනුව මිනිස් මව් කුසක හොඳ පවුලක දැන් තරුණ අම්මා කෙනෙකුගේ කුසේ පිළිසිඳගෙන ඉන්නවා. දැන් මාස 3ක කලලයක් විදිහට දැන් කුසේ වැඩෙනවා. සමහර වෙලාවට ඒ අය බොහෝම කාලයක් තිස්සේ ළමයි අපේක්ෂාවෙන් ඉඳලා අවුරුදු ගාණක් ළමයි නැති ඉඳලා හම්බ වෙන්න යන පළවෙනි ළමයා වෙනවා වෙන්න පුළුවන්. දැන් ඒ අම්මා අර තරුණ අම්මයි තාත්තයි කොච්චර සතුටු වෙනව ඇද්ද අපිට බබෙක් ලැබෙන්න යනවා කියලා. නේද? දැන් ඒ සතුටු වෙන්නේ කවුද? ඒ අය සතුටු කරන්නේ කවුද? මේ අම්මා. එතකොට දැන් මේ පොඩි බැනිකේ මාතාව මොකද්ද කරන්නේ? වසර ගණනාවක් තිස්සේ දන්න අඳුරන අපේ මහාචාර්යතුමා ප්‍රමුඛ මේ දිවිනීවරු කොහොම අඬවලා නන්නාඳුනන අම්ම කෙනෙකුයි තාත්ත කෙනෙකුයි සතුටු කරනවා. ඒකනේ කරන්නේ. නේද? අපිත් එහෙම තමයි. අපි දැන් මේ භවයට ඇවිල්ලා තියෙනෙත් එහෙමමයි. දැන් අපි මේ භවයට ආපු නිසා මේ භවයේ ඉපදිච්ච නිසා අපේ කලින් භවවල අපි හිතමු ගිය භවයකට අපි මනුෂ්‍ය ලෝකෙක ඉපදෙලා හිටියනම් ඒ මනුෂ්‍ය ලෝකේ ඉන්න අම්මලනේ දූල පුතාල මුණුබුරාල මිනිබිරිල සමහරලා තාම අඬනවා ඇතිනේ. අපේ අම්මා ආච්චි අම්මා මිය ගිහිල්ලා අවුරුදු 60යි 70 80යි ගිහින් තාම සිහි කර පින් දෙනවා ඇතිනේ. දැන් ඔය අවුරුදු ගණන් තාම සිහි කරන්නේ ගොඩක් අය.
අන්න ඒ වාගේ ධර්මතාවයක් තමයි මේ තියෙන්නේ. එතකොට උපදිනවාය කියන එක හේතුවකුත් වෙනවා ඵලයකුත් වෙනවා. ඵලය වෙන්නේ මරණයේ ඵලයක්. මරණය හේතුවක් වුණා ඉපදීම ඵලයක් වුණා. ඊට පස්සේ ඉපදීම හේතුවක් වුණා ජරා ව්‍යාධි මරණ ආදී ඵලයක් බවට පත් වෙනවා. එහෙනම් ඉපදීම කියන එක අනිත්‍ය වූ ධර්මතාවයක් නේද? එතකොට එක් වෙලාවකට හේතුවක් වෙලා වෙලාවකට ඵලයක් වෙනවා කියන්නේ එක විදිහකට පවතින්නේ නැහැ කියන්නේ. ඒතර එක විදිහකට පවතින්නේ නැත්නම් ඉපදීමද අනිත්‍ය ලක්ෂණය නේද? එතකොට ಜಾති ධර්මතාවයේ තුල තියෙන ධර්මතාවය වෙන අන් ධර්මයක් නෙවෙයි. ඉපදීමේ ස්වභාවය තුල තියෙන ධර්මතාවය මොකක්ද? අනිත්‍ය ධර්මතාවයයි. එතකොට දැන් අපි බලමු මේ ඉපදෙනවාය කියන එක ඇහක් ඉපදෙනවාය කියන එක මුල් කරගෙන සත්වයේ කොහොමද සසරට වැටෙන්නේ කියලා. දැන් අපි මිනිස් සත්වයේ හැටියට හඳුන්වන්නේ මූලිකව මේ පංචස්කන්ධය උපාදානය කරගත්ත කෙනාට. ඇහැ කන නාසය දිව රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ අරමුණු පරිහරණය කරන ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රියන් පිහිටා තිබෙන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ගොඩවල් පහෙන් යුක්ත වෙලා ඉන්න කෙනාට අපි කියනවා කවුරු කියලාද? සත්වයා කියලා. සත්වයා කියලා. ඒතර සත්වයේකුගේ මූලික ලක්ෂණයක් තමයි කයක් තියෙනවා, හිතක් තියෙනවා, හිත ඇසුරෙහි සිතුවිලි තියෙනවා. පංචස්කන්ධය අනේ අනුව තමයි නිර්මාණය. පංචස්කන්ධය තමයි රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. රූපයට කියනවා කය, වේදනා සංඥා සංකාර වලට කියනවා සිතුවිලි, විඥාණයට කියනවා සිත. එතකොට සිතයි සිතුවිලි කයයි එකතු වෙච්ච තැන සත්වයේ කියනවා. දැන් ඔන්න ඔය මම සරලව මම මේක කියන්නේ. එතකොට දැන් මේ සත්වයා යයි හඳුන්වනු ලබන පංචස්කන්ධයේ කය ඇසුරු කරගෙන ආයතන හයක් තියෙනවා. ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන. දැන් මේ කය හැදිලා තියෙන්නේ මොනවයින්ද? මේ කය හැදිලා තියෙන්නේ ආහාර මුල් කරගෙන. කය කියන්නේ රූපය. නේද? ආහාර මුල් කරගෙන තමයි මේ රූපය හැදිලා තියෙන්නේ. කුඩා කාලෙම දරුවේ අම්මා විසින් ගනු ලබන ආහාර කුස තුලදී උරාගෙන උකහාගෙන පෝෂණය කරලා හැදෙනවා. විශේෂයෙන්ම අම්මාගේ ආහාර වලින් පෝෂණය වෙමින් හැදෙන ගමනේ දරුවා මොකද කරන්නේ? අම්මාගේ ශරීරගත අස්ථි දිය කර හරිමින් තමයි අම්මව දරුවෝ පෝෂණය කරන්නේ. දැන් සාමාන්‍ය සම්මුතියට අපි කියනවනේ අම්මා කියන්නේ ලේ කිරි කරලා පොවන කෙනෙක් කියලා. ඔය ලේ කිරි කරලා පොවන කතාවටත් වැඩිය ප්‍රබල කතාවක් මට හිතෙන්නේ මේ ඇටදිය කරලා හදනවා කියන එක. නේද? දැන් අම්මා කෙනෙක් කුසේ ඉන්න දරුවාගේ මේ මස් වැදැල්ල තුල කලල රූපයක් කියන්නේ මස් වැදැල්ලක් නේ. ඒ මස් වැදැල්ල තුල කොහොමද අස්ථි පංජරයක් ශක්තිමත් ඇටසැකිල්ලක් නිර්මාණය කරන්නේ? ආරම්භක අවස්ථාවේදී ඒ ඇටසැකිල්ල නිර්මාණය කරන්න අම්මාගේ ශරීරයේ ඇටසැකිල්ලේ තියෙන පෝෂක පදාර්ථ දිය වෙවි යනවා. නේද? ඒකනේ ඔය ඔස්ටියෝපොරොසිස් එමෙදී. එතකොට අම්මා කෙනෙක් දිය කර හරින්නේ මේ ශරීරයේ තියෙන ඝනම වස්තුව. නේද? එතකොට අම්මා කෙනෙකුගේ කරුණාව මෛත්‍රිය බලන්න තමන්ගේ ශරීරයේ තියෙන ඝනම වස්තුව දිය කරලා දරුවාව නිර්මාණය කරන්න තරම් ප්‍රබලයි. ඉතින් අන්න ඒ වගේ අම්මලා තාත්තලා දිවි හිමියෙන් ආරක්ෂා කරන්න, රැක ගන්න, වඳින්න, පුදාන්න, ගරු කරන්න පෙළඹෙන්න ඕන එක සත්පුරුෂ දරුවන්ගේ පරම වගකීම.
එතකොට කුඩා කාලයේදී ඔන්න ඔය කියන දේවල් ආහාර බවට පරිවර්තනය කරගෙන අම්මාගේ ශරීරයේ පෝෂක පදාර්ථ අම්මා විසින් ගනු ලබන ආහාර බවට පරිවර්තනය කරගෙන රූපේ වැඩෙනවා. ඉපදුනාට පස්සේ කිරි එහෙමත් බීලා ඊට පස්සේ ඝන ආහාර අනුභව කරලා අනුක්‍රමයෙන් මේ රූපය එක එක තලවල වර්ධනය වෙනවා. දැන් මේ රූපය එහෙනම් හටගන්නේ මොකක් මුල් කරගෙනද? ආහාර මුල් කරගෙන. ඒතර මේ රූපයේ සංයුතියක් තියෙනවා. ඒ සංයුතිය තමයි සතර මහා ධාතු. පඨවි ආපෝ තේජෝ වායෝ. මේ කියන මූල පදාර්ථ වලින් තමයි මේ රූපය හැදෙන්නේ. ඒතර මේ සතර මහා ධාතුන්ගේ තියෙනවා ආවේනික ලක්ෂණ තුනක්. ඒ තමයි උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස අඤ්ඤතත්තම් පඤ්ඤායති. උප්පාද කියන හට ගන්නවා. වය කියන ව්‍යය වෙනවා, ගෙවෙනවා. තිතස අඤ්ඤතත්තම් පවතින ස්වභාවය වෙනසක් වෙනවා. සරලව කිව්වොත් ওই වචන තුනෙන්ම කියන්නේ අනිත්‍යතාවය තමයි. වෙනස් වෙනවා කියන්නේ. හට ගැනීම නැති වී. එතකොට සතර මහා ධාතු කියන්නේ අනිත්‍ය වූ එක. ඒතර අනිත්‍ය වූ සතර මහා ධාතු මුල් කරගෙන යම් කයක් නිර්මාණය වෙනවා නම් රූපයක්, ඒ රූපයත් අනිත්‍යයි. ඒතර ඒ රූපය තුල ඇහක් තියෙනවා නම් ඒ ඇහද අනිත්‍යයි. නේද? අනිත්‍ය වූ කයක නිට්ටය වූ ඇහක් තියෙන්න බෑ. ඒ ඇහ අනිත්‍යයි. එහෙනම් ඔන්න අනිත්‍ය වූ ඇහක් තියෙනවා. එතකොට ඒ ඇහ හට ගන්නව කොහොමද? අර කයත් එක්කම හට ගන්නවා. ඒක සම්මුති කතාවක්. ඊළඟට ඇහ උපදින හැටි අපි කියමු. ඇහැට ඊට පස්සේ ඇහැ ඇසුරෙහි තියෙනවා විඥානය. ඒකට කියන චක්කු විඥාන කියලා. විඥාන කියන වචනේ තේරුම අරමුණ දැනගන්න ස්වභාවය. ආරම්මණං විජානාති इति විඥාන. එතකොට ඇහැට රූපයක් පෙනුනාම ඒ රූපේ දැනගන්න තියෙන හැකියාව ශක්තියට තමයි චක්කු විඥානය කියන්නේ. චක්කු විඥාණයට බෑ කනට ශබ්ද ඇහුණා මේක දැනගන්න. ඒක දැනගන්නේ සෝත විඥානය. සෝත විඥාණයට බෑ ඇහැට රූප පෙනුනාම මේක දැනගන්න. ඒක දැනගන්නේ චක්කු විඥානය. එතකොට ඒ විඥාන ඒවට කියන ඉන්ද්‍රිය බද්ධ විඥාන කියලා. ඒ විඥාන වලට දැනගන්න පුළුවන් ඒ අරමුණු විතරයි. එතකොට අන්න ඒවට තමයි චක්කු විඥාන, සෝත විඥාන ආදී වශයෙන් කියන්නේ. ඊට පස්සේ බාහිර සමාජයේ තියෙන අරමුණු. ඒ අරමුණු තමයි ඇහැට පේන අරමුණු තමයි රූපේ. දැන් ඔන්න මතක තියාගන්න. ඇහක් තියෙනවා, ඇහැ ඇසුරේ චක්කු විඥානය තියෙනවා, බාහිර රූපයක්. ඔය ටික වෙනම තිබ්බට වැඩ කරන්නේ නැහැ. හරියට ටෝච් එකක් වගේ. ටෝච් එකේ බල්බ් එක ගලවලා වෙන් කරලා බැටරිස් එක වෙන් කරලා පිටිපස්සේ ආයි ගන්න කෑල්ල ගලවලා තිබුණ ටෝච් එක පත්තු වෙන්නේ නැහැනේ. පත්තු වෙන නම් මේ ඔක්කොම එකතු වෙන්න ඕන. අන්න ඒ ඇහැයි රූපයයි චක්කු විඥානයයි කියන කාරණා තුන එකතු කරන බලවේගයට කියනවා ස්පර්ශය. තින්නම් සංගති පස්සු. එහෙම එකතු වෙච්ච ගමන් ඒ ස්පර්ශය කියන්නේ එක්තරා විදිහක චෛතසිකයක්. සිතවිල්ල. ඒකට අපි කියන සබ්බචිත්ත සාධාරණ චෛතසික කියලා. ඒ තුලින් මේ තුන එකතු වුණාම මොකද වෙන්නේ? අන්න ඇහැ උපදිනවා. එතන ඇහක් පහළ වෙනවා. ඇහැ රූපේ දකිනවා. එතන වෙන්නේ ඇත්තටම ඇහැ රූපේ දකින්න එක විතරයි. හැබැයි පුහුදුන් කෙනා ඔන්න ඔතෙන්ට දා ගන්නවා කවුද? මම කියන සංකල්පය. අර ඇහැට දාගන්නවා මගේ ඇස් දෙක තමයි දැක්කේ. මමමයි දැක්කේ. මේ ඇස් දෙක පල්ලා ඔය ආදී වශයෙන් ඔය කියන්නේ මමත් මොකල්ද? නමුත් සාමාන්‍ය මෙතන යාන්ත්‍රික ක්‍රියාවලියක් වුණා. ඇහක් තියෙනවා, ඇහැසුරේ විඥානයක් තියෙනවා, රූපයක් තියෙනවා. මේ තුන එකතු වුණාම ඇහැ රූපේ දකිනවා. තින්නම් සංගති පස්සෝ කියලා ස්පර්ශය ඇති වුණා. ස්පර්ශය නිසා ඇහැ රූපේ දැක්කා. දකින්න එකට තමයි වේදනාව කියන්නේ. පස්සපච්චය වේදනා කිව්ව විදිහට. අන්න දැන් ඇහැ රූපේ දැක්කහම දැක්ක රූපේ අඳුන ගන්නවා. කොහොමද අඳුනගන්නේ? ලස්සන රූපයක්, කැත රූපයක්, ලස්සනක් නැති කැතක් නැති රූපයක් විදිහට අඳුන ගන්නවා. සාමාන්‍යයෙන් ඒ ලස්සන කැත හොඳ නරක මත පිහිටලා තමයි වේදනාව වර්ගීකරණය වෙන්නේ. ඇහෙන් දැක්ක රූපය ලස්සන නම් මොකක්ද ඇති වෙන වේදනාව? සුඛ වේදනාවක්. ඇහෙන් දැක්ක රූපේ කැත නම්
තරහකාරීගේ රූපයක් නම් දුක්ඛ වේදනා. කැතත් නැති ලස්සනක් නැති ඔය සාමාන්‍ය රූපයක් නම් උපේක්ඛා මධ්‍යස්ථ වේදනා අදුක්ඛම සුඛ වේදනා. එතකොට අන්න ඔය වේදනාවල් ඇති වෙන එකක් ස්වභාවයක්. දැන් රහතන් වහන්සේ ලස්සන රූපයක් දකිනවා. එතකොට රහතන් වහන්සේට සුඛ වේදනාවක් ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. රහතන් වහන්සේ කියලා සුඛ වේදනා ඇති වෙන්නේ නැති වෙන්නේ නැහැ. රහතන් වහන්සේට කවුරු හරි ඩොක්කක් කනිනවා කොනිච්චනවා. රහත් වෙලා කියලා ඩොක්ක කරනවා එන්නහම රිදෙන්නේ නැද්ද? රිදෙනවා. දැන් රහතන් වහන්සේලා කියන්නේ බාල්හාමී දුක්ඛ වේදනා විතුම දැඩි දුකක් දැනෙනවා කියලා ඒ කස්සප තේර බොජ්ජංගෙහිම තියෙන බුදුහාමුදුරන්ටත් වේදනා දැනෙනවා. ඒතර සුඛ දුක්ඛ උපේක්ඛා කියන වේදනා ඇති වෙන. ඒක ස්වාභාවිකයි. හැබැයි පින්වත්නි රහතන් වහන්සේලා අරමුණු පරිහරණය කරන්නේ යෝනිසෝ මනසිකාරයෙන්නේ නුවණින්නේ. ඒ නිසා මේ සුඛ දුක්ඛ උපේක්ඛා වේදනාවන් පිළිබඳව අර සියලු ක්‍රියාකාරීත්වය අර සබ්බං කියලා කියපු වචනය තුල ඇති වෙන සියලු දේ පිළිබඳවත් උන්වහන්සේ බලනවා කොහොමද සිහියෙන් නුවණින්. සිහියෙන් නුවණින් බලනකොට උන්වහන්සේ ඒ සියල්ල ඇතිව නැතිව යන හැටි දකිනවා. ඒ කියන්නේ උපදින හැටි දකිනවා නැති වෙන හැටි දකිනවා. ජාති ධම්මය දකිනවා. අනිත්‍ය දකිනවා. එහෙම අනිත්‍ය දැකගෙන යනකොට එහෙනම් මේ ඇහැ ජාති ධම්මයි අනිත්‍යයි. හට ගන්නවා. හට ගත්තට විතරක් නෑ. දිගට තියෙන්නේ නැති වෙනවා කියලා දන්නවා. හට ගන්නා සියලු දේ නැසෙන සුළුයි කියලා දකිනවා. කොහොමද ඒක පාලියෙන් කියන්නේ? හට ගන්නා සුළු සියලු දේ නැති වෙන සුළුයි. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තා නිරෝධ ධම්මං. නේද? හට ගන්න නම් මේක නැති වෙනවා කියලා දකිනවා. එතකොට ඔන්න ඔය විදිහට ඇහැ කියන්නේ ඇතිව නැතිව යන එකක්. චක්කු විඥානය කියන්නේ ඇතිව නැතිව යන එකක්. ඊළඟට රූපය කියන්නේ ඇතිව නැතිව යන එකක්. ඒ කියන්නේ අනිත් එකක්. චක්කු සම්පස්සේ කියන්නේ ඇතිව නැතිව යන එකක්. ඒ තුල හට ගන්නා වූ යම් සුඛ දුක්ඛ උපේක්ඛා වේදනාවක් තියෙනවා. ඒකත් ඇතිව නැතිව යන එකක්. ඒ කියන්නේ අනිත් එකක්. එහෙනම් අනිත්‍ය වූ ඇති වෙලා නැති වෙලා යන මොහොතක්වත් පවතින්නේ නැති මේ සුව වේදනාවේ ඇලෙන්නත් ඕනේ. මේ වේදනාවේ ගැටෙන්නත් ඕනේ. මේ වේදනාවේ මුලා වෙන්නත් ඕනේ. ඇතිව නැතිව යන එක ඒකේ හැටියක් කියලා තේරුම් ගන්න. අන්න එහෙම හැටිය තේරුම් ගත ස්වභාව ධර්මය. ಜಾති ධර්මය දැනගත්තාම ඒවයි ගැටෙන්නේ. දැන් මේ විතර දැන් ඔයත් අංගේ ගෙවල් වල ඉන්නෝනේ සමහරව ටිකක් හිතුවක්කාර ළමයි ස්ටබර්න් කට්ටිය ඉන්නෝනේ. කියන දේ අහන්නේ හරි දඟයි එහෙම. ඉතින් සමහර වෙලාවට ඔය ගෙදරට ආගන්තුකෙක් එනවා. ආගන්තුකෙක් ආපු වෙලාවෙත් මේ ළමයා දඟලනවා. ඒ දැඟලිල්ල අර ගෙදරට එන ආගන්තුකයාට රුස්සන්නේ නැහැ. ඒ නිසා සමහර විට ඒ ආගන්තුකයාට දඟල ළමයාත් එක්ක ගැටෙන්න පුළුවන්. හැබැයි ඔය ඇත්තෝ ඒ ළමයාත් එක්ක ඉඳලා කාලයක් තිස්සේ ඉඳලා දන්නවා. මොකද්ද දන්නේ? එයාගේ හැටි කියලා. නේද? දැන් එයාගේ හැටි කියන తত্ত্বය ඔබ අපි පිළිගත්ත නම් එයාගේ හැටියට එයා දඟලනකොට අපි එයාත් එක්ක ගැටෙන්න යනවා නෑ. අපි ඒක දරා ගන්න ඉවස ගන්නවා. අපි ඒ තත්ත්වයට මුහුණ දීලා තියෙනවා. ඒක තමයි ස්වභාවය. ඒක තමයි හැටි. නේද? අන්න ඒ වගේ දරාගෙන ඉන්න හැකියාව වෙනවා මේ ස්වභාවයේ තේරුම් ගත්තා. එතකොට මේ කියපු සියල්ල කියන වචනයෙන් විග්‍රහ කරන අර කියපු කාරණා සියල්ලේම ස්වභාවය මොකද්ද? අනිත්‍ය ස්වභාවය. අනිත්‍ය කියන්නේ එක විදියකට පවතින්නේ නැති ස්වභාවය. ඒකට අපි කියනවා මොකක් කියලාද? අභාවය කියලා. භාව කියන්නේ පවතින එකට. එක විදියකට පවතින්නේ නැති එකට කියනවා. පවතින එක නැති වෙන එකට කියනවා මොකක්ද? අභාව. එතකොට ස්වභාවය මොකක්ද? ස්වභාවය තමයි අභාවය. අභාව ස්වභාව. ස්වභාව අභාව. අභාවය ස්වභාවයයි. ස්වභාවය අභාවයයි. එහෙනම් මේ ලෝකයේ
සියල්ල නමින් හඳුන්වනු ලබන සියලු දේ ස්වභාවය අභාවයයි. ඇතිව නැතිව යන එකයි. ඒ ස්වභාවය ඔබට මට අපට පාලනය කළ නොහැකි. ඒ ස්වභාවය හොඳින් ඔබ මම අපි තේරුම් ගත්තොත් වටහා ගත්තොත් මොකද කරන්නේ? ඒ ස්වභාවය හමුවේ කම්පා නොවී ඉන්න අවශ්‍ය මානසිකත්වය ඇති කරගන්න. ඒ නිසා අන්න ඒ මානසිකත්වය ඇති කරගන්න මේ ධර්මතාවල ස්වභාවය හොඳට දකින්න. වෙන ස්වභාවයක් නෙවෙයි අනිත්‍ය ස්වභාවය. අනිත්‍ය ස්වභාවය කියලා කියන්නේ ලස්සනේව කැත වෙන එකම නෙවෙයි. කැතේව ලස්සන වෙන එකක් අනිත්‍ය ස්වභාවයක් කියලා දැනගන්න. දැන් මම නිතර බනට කියනවා සමහර අය දැන් ඔය කොණ්ඩෙහිම ඉදිලා ඉන්න කෙනෙක් දැක්කාම අනේ වාගේ කොණ්ඩෙත් ඉදිලා දැන්නේ කියනකොට මොකද එක සැරේට කියන්නේ? ඔව් අනේ තින් අනිත්‍යයිනේ කියලා කියනවා. ඒතර යාට අනිත්‍ය මතක් වෙන්නේ කොතනද? කළු කොණ්ඩ සුදු වෙනකොට අනිත්‍යයි කියනවා. හැබැයි මාචාර්යතුමා දැකලා නැද්ද සුදු කොණ්ඩ කළු වෙනවා? නේද? සුදු කොණ්ඩ කළු වෙන අය ඕන තරම් ඉන්නවා. නේද? එතකොට ඒවා අනිත්‍ය නැද්ද? ඒකත් අනිත්‍ය තමයි. ඔය කොණ්ඩ කළු කරන්නේ අනිත්‍ය පිළිදෙන්න තමයි. නේද? වෙන මොකක්වත් නෙවෙයි. ඒ කියන්නේ මේ කොණ්ඩ කළු කරන්න එපා කියන එක නෙවෙයි. ඒ යථාර්ථය රියැලිටි එක තේරුම් ගන්න. නේද? එතකොට මේ ස්වභාවය තේරුම් ගත්තා නම් මේ ස්වභාවය තුල අනවශ්‍ය විදිහේ ඇලීම් ගැටීම් වලට යන්නේ නැහැ. දැන් මෙහෙම හිතන්න. ඔබට කියනවා කවුරු හරි කෙනෙක් මලක අනිත්‍ය දකින්න කියලා. ඔබ දකින්නම ගන්නේ කෙලවරින්නේ. නේද? මලක අනිත්‍ය දකින්න පරවෙච්ච මලක් දකින්න. පරවෙච්ච මල අනිත්‍යයේ කොටසක් විතරයි. හැබැයි ඔබ මලේ අනිත්‍ය දකින්න නම් දකින්න ඕන පොහොට්ටුවේ ඉඳලා. නේද? පොහොට්ටුව හට ගන්නවා ටිකෙන් ටික මෝරනවා. ඊට පස්සේ පෙති විකසිත වෙනවා, සුවඳ හමනවා, අනුක්‍රමයෙන් පෙති මැලවී යනවා, පෙත්තෙන් පෙත්ත හැලෙනවා, ඊට පස්සේ නඩුවක් බවට පත් වෙනවා. ඒතර මේ ක්‍රියාවලිය මොකද්ද? අභාවයේ ස්වභාවයයි. නේද? එතකොට හටගත්ත මොහොතේ ඉඳලා මොකද්ද වෙන්නේ? නේද? වෙනස් වෙවි යනවා. ඒතර ඒ වෙනස් වීම තුළ හොඳ පැත්තටත් වෙනස් වෙනවා, නරක පැත්තටත් වෙනස් වෙනවා. එතකොට ඒක ආවේනික ස්වභාවයක් කියලා දන්නේ කෙනා හොඳ පැත්තට වෙනස් වෙනකොට ඇලෙන්නෙත් නැහැ. නරක පැත්තට වෙනස් වෙනකොට ගැටෙන්නෙත් නැහැ. සුඛ වේදනාවල ඇලෙන්නෙත් නැහැ. දුක්ඛ වේදනාවේ ගැටෙන්නෙත් නැහැ. උපේක්ඛාවේ මුලා වෙන්නේ. ඒතර ඇලීම් ගැටීම් මුලා වීම නැති තැන තණ්හාවෙන් බැඳෙන්නේ නැහැ. තණ්හාවෙන් නොබැඳුන තැන උපාදානයක් නැහැ. ළඟට ගැනීමක් නැහැ. උපාදානයක් නැති තැන රඳවා ගැනීමක් හෙවත් භවයක් පවත්ව ගැනීමක් නැහැ. භවයක් නැවත පැවතීමක් නැති තැන නැවත හට ගැනීමක් නැහැ. ජාතියක් නැහැ. ජාතියක් නැති තැන ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසන. ඒවා නැහැ කියන්නේ දුක නැති තැනයි. දුක නැති තැන කොතනද? එතන තමයි නිවන. එතකොට ඒ නිවන කොතනද තියෙන්නේ? මෙතනයි. කොතනද? හිතේ. නේද? ඒක මරුණාට පස්සේ කොහේ හරි ගිහිල්ලා කන්න තියෙන එකක් නෙවෙයි. සමහරව හිතාගෙන ඉන්න නිවන කියන්නේ කොහේ හරි තැනක් කියලා. ඒ නිසා දැන් ওই සමහර ආම්රුත් කියනෝනේ බණ කියලා කෙලින්ම නිවන් සැප ලැබේවා කියන්නේ නැතුව මේ කරගත්ත පුණ්‍ය බලයෙන් සංසාර සාගරයෙන් එතරව නිවන් දොර රුවන් මොකද නිවන් පුර රුවන් දොර විවර කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනකොට උපාසකම්මල හිතන්නේම බෝට්ටුවකමුත් යන්න තියෙනවා. ඒ සාගරය ඉතර එන්න තියෙනවා. නේද? ඊට පස්සේ අර යතුරු හොයන්නත් ඕන අර රුවන් දොර අරගන්න. අමාරුවෙන් දොර අරගත්තට පස්සේ බෝඩ් එකක් දාලා හවුස්ෆුල් කියලා. ඉතින් නිවන් දකින්න බෑ. නිවන කියන්නේ එහෙම නිශ්චිත තැනක් නෙවෙයි. කොහේ හරි තියෙන තැනකට යන ගමනක් නෙවෙයි මේක. ඒ නිවන Tamanගේ හිත තුල ඇති කර ගන්න ඕන එකක්. ඒ ඇති කර ගන්න පුළුවන්කම තියෙන කෙලෙස් නිවාලීමෙන් පමණයි. කෙලෙස් නිවාලන්න තියෙන ක්‍රමය මේ ස්වභාව ධර්මයේ හරියට තේරුම් ගැනීමයි. එතකොට මෙන්න මේ ස්වභාව ධර්මයෙන් කවුරු හරි කෙනෙක් තේරුම් ගන්න ඕන කොයි වෙලාවෙද?
වෙන වෙලාවල් වල නෙවි ඇහෙන් රූප බලන වෙලාව, කනෙන් ශබ්ද අහන වෙලාව, නායෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරන වෙලාව, දිවෙන් රස බලන වෙලාව, කයින් ස්පර්ශ විඳින වෙලාව, සිතෙන් හිතන වෙලාව. තව විදිහකින් කියනවා නම් ජීවත් වෙන මේ මොහොතේ. අන්න ඒ නිසා තමයි මේ වර්තමානයේ ජීවත් වෙන්න කියලා බුදුහාමුදුරුවෝ අපිට අවවාද කරන්නේ. ඒ මොහොතේ ජීවත් වෙන කෙනා ඒ මොහොතේ ඇතිව නැතිව යන කෙලෙස් මේ ධර්මතාවයන් තේරුම් අරගෙන එය මුල් කරගෙන කෙලෙස් ඇති කරගන්න. අන්න එහෙම කෙනා පින්වත්නි අවබෝධයෙන් කටයුතු කරනවා. එතකොට මේ සියලුම ධර්මතාවයන්ගේ අනිත්‍ය ලක්ෂණය තේරුම් ගන්න කෙනා කල්පනා කරනවා මෙහෙම මොකද්ද මේ අනිත්‍ය වූ ධර්මතාවය මට අවශ්‍ය විදිහට පාලනය කරන්න බෑ කියලා එයා තේරුම් ගන්නවා. එහෙම තේරුම් අරගෙන එයා සියලු අනිත්‍ය වූ දේවල් වල අවබෝධයෙන් කලකිරෙනවා. අවබෝධයෙන් කලකිරුණාම ඒක තුල දැඩි ආශාවකට එයා යන්නේ නැහැ. අවබෝධයෙන් කලකිරෙන එකට ධර්මයේ වචනයක් දීලා තියෙනවා නිබ්බිදාව කියලා. නිබ්බින්දති. අවබෝධයෙන් කලකිරුණාම කලකිරිච්ච දේවල් වල ඇලෙන්නේ නැහනේ. අකමැති දේවල් වල ඇලෙන්නේ නැහැ. නිබ්බිදා විරජ්‍යති. ඇලෙන්නේ නැත්තම් විරාගා විමුච්ඡති. ඒකෙන් නිදහස් වෙනවා. නිදහස් වුණාම විමුක්තේ විමුක්තമിതി ඥානං හෝති. අන්න මම සියල්ලෙන් නිදහස් වුණා කියන ඥානය දැනුම යාට ඇති වෙනවා. එතකොට මෙන්න මේ කියපු සියල්ලෙන් අර කිය ඇහ කන නාසය දිව ශරීරය මනස මුල් කරගත්ත අර කාරණා පහින් පහ යුක්ත වූ සියල්ලෙන්ම ඔබට කෙලෙසුන්ගෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ සියල්ල මුල් කරගෙන ඇති වෙන කෙලෙසුන්ගෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා නම් එතන තමයි නිවන තියෙන්නේ. අන්න ඒ නිවන සාක්ෂාත් කරගන්නට නම් අවබෝධයෙන් සිහියෙන් යුතුව අරමුණු පරිහරණය කරන්න. ඒ නිවන සාක්ෂාත් කරගන්න කෙනෙක් හිතන්න පුළුවන් අපෝම කරන්න ගිහලා එනම් රූපයක් බලන්න බැරුව බලන්න නැතුව ඉන්න වෙනවා එහෙම කියලා. එහෙම නැහැ. නිවන සාක්ෂාත් කරගන්න රූප බලන්නම වෙනවා. ශබ්ද අහන්නම වෙනවා. ලෝකේ ජීවත් වෙන්නම වෙනවා. කොහොමද කරන්න ඕන? සිහියෙන් නුවණින් ඒව පරිහරණය කරන්න. සිහිය නුවණ අවශ්‍ය. ඇයි? ඒ සියලු දේ අනිත්‍ය වශයෙන් දැනගන්න. අනිත්‍ය වශයෙන් දැනගත යුත්තේ ඇයි? අවබෝධයෙන් කලකිරෙන්න. අවබෝධයෙන් කලකිරිය යුත්තේ ඇයි? අතහරින්න. අතහැරිය යුත්තේ ඇයි? සියල්ලෙන් නිදහස් වෙන්න. නිදහස් වුණ තැන තමයි නිවන තියෙන්නේ. එහෙම නිදහස් වෙච්ච කෙනාට මොනතරම් මානසික සුවයක් සැනසෙල්ලක් ඇද්ද? අපි මේ භෞතික ලෞකික ජීවිතේ ජීවත් වෙලා ඉන්න කම්ම පුළුවන් තරම් අල්ලගෙන එකට එකතු කරගෙන ඉන්න තමයි ආස කරන්නේ. එහෙම නැතුව අතහැරලා එහෙම ඉන්න හැකියාව තියෙනවා නම් මොනතරම් වාසනාවක්. ඒ නිසා පින්වත් ඉපදිලා මැරිලා යන මේ ලෝකේ දාලා යන මේ ලෝකේ අතහැරලා යන්න පුළුවන් මානසිකත්වය අපි ප්‍රායෝගික ජීවිතයට ගලපාගෙන කටයුතු කරන්න වෑයම් කරන්න. ඒ නිසා වයසට යන්න යන්න මහාචාර්යතුමා රොකට් එකක් වගේ වෙන්න ඕන. ඇයි දැන් බලන්න රොකට් එක උඩට යන්න වැඩි කෑලි හලනවනේ නේද? වැඩි කෑලි හලන්න ස්පීඩ් එක වැඩි වෙනවා. නේද? අන්න ඒ වාගේ දැන් එහෙමනේ වයසට යන්න බැඳීම් වැඩි කර ගන්නවා. නේද? එහෙම බැඳීම් වැඩි කරගන්න අර ගමන පල්ලෙහාටමයි අදින්නේ. උඩට යන්න බෑ. මම අහලා තියෙන කතාවක්. අපේ මහාචාර්යතුමා නම් එහෙම නොවේ කියලා මම හොඳින්ම දන්නවා. ඒක මුදලාලි කෙනෙක් මැරෙන්න ගිහිල්ලා පණ ආදිනවා. පණ ආදින ගමනේ කෙදිරික ගහනකෝ හාමිනේ කියනවා මහත්තයෝ මම මේ ළඟ ඉන්නේ. ලොකු පුතාත් ඇවිල්ගෙන තාත්තා මාත් මේ ළඟ ඉන්න බය වෙන්න එපා. ලොකු දූත් කියන තාත්තා මේ මාත් ඉන්නේ ළඟ සතුටු වෙන්නකෝ අපි ඔක්කොම ළඟ ඉන්නවා. ඒක පොඩි පුතා දුවගෙන ඇවිල්ලා කියනවා තාත්තා මාත් ළඟ ඉන්නවා. අපි ඔක්කොම තාත්තා ළඟ ඉන්නේ කවුරුත් පිට නැහැ. තාත්තා සතුටින් ඉන්න කියලා. එහෙම කිව්වම සාමාන්‍ය මිනිස්සුන්ට නම් සතුටුයිනේ. මේ ඔක්කොම ළඟ ඉන්නවා කියලා. මේ මුදලාලිට කේන්ති ගියාලු. කේන්ති ගිහිල්ලා අහනවලු උඹලා ඔක්කොම මං වටේ කරගෙන ඉඳි අර කඩේ බලාගන්නේ කවුද කියලා. ඉතින් මැරෙන්න බලාදින මිනිස්සයා. ඉතින් අන්න ඒ වගේ සමහර අය ඉන්නවා අන්තිම මොහොතේ දාලා යන්න තරම් බෑ. ඒ අයට දැඩි ආශාවක් තියෙන. ඇයි? මෙන්න මේ අතහැරීමේ ගුණය මේ ක්‍රමය ජීවිතයට ප්‍රායෝගිකව පුරුදු කරගත්තේ නැති නිසා. ඉතින් අපි මේ ජීවත් වෙනවා යයි කියන කාල සීමාවතල කරනු ලබන සියලු දේ
අනිත්‍ය ලක්ෂණයට යටයි කියලා තේරුම් අරගෙන ඒ සියල්ල හොඳින් අපි ඒවා එලෙසින් පරිහරණය කරමින් කෙදිනම හෝ දවසක දාලා යන්න වෙන මානසිකත්වයෙන් ඒවා පරිහරණය කරන්න වෑයම් කරනවා. ඒකට කියන්නේ නිස්සරණ පඤ්ඤෝ පරිබුද්ධ. අතහරින්න සූදානමින් පරිහරණය. එහෙම කෙනාට අතහරින්න වෙලාවක් ආවොත් දුකක් නැතුව, ඇලීමක් ගැටීමක් මුලාවීමක් නැතුව අතහරින්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි සැනසෙල්ල උදා කරන මඟ. ඉතින් අන්න එලෙසින් කටයුතු කරන්න මේ සියලු ධර්මතාවයන් යථාර්ථය හොඳින් වටහාගෙන ඔබ ඔබේ ජීවිතය සාර්ථක කරගන්න වෑයම් කරන්න. ඒ සඳහා පින්වත් ඔබ හැම දිනාටම සංයුත්ත නිකායේ සලායතන සංයුත්තේ ජාති ධම්ම සූත්‍රය ඉපදීම ස්වභාව කර ඇති ස්වභාවයන් ගැන හට ගැනීමේ ස්වභාවය ගැන දේශනා කරපු සූත්‍රය ඇසුරෙන් කළ මේ අනුශාසනාව උපකාරයක්ම වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටාච ආදේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානි සංසෙන් හැමත උතුම් නිවන් සුව සැලසේවා. හොඳයි පින්වත්නි, දැන් 68 දෙනෙක් පාර්ටිසිපන්ට්ස්ලා ඉන්නවා වගේ පේනවා. හැමෝටම ධර්මයේ ශ්‍රවණය කරන්නට අවකාශ සලසා දීලා මේ පින්නතුන් බොහෝ ධර්ම දානමය පින්කමක් සිද්ධ කළා. ඉතින් ඒ ධර්ම දානමය කුසලයේ අපි මීට තෙමසකට කලින් අභාව ප්‍රාප්ත පොඩිමැණිකේ ලියන ගමගේ මාතාවට අනුමෝදන් කරමු. එතුමියද ඒ වගේම මීට 16 වසරකට කලින් අභාව ප්‍රාප්ත හැරී ගුණවර්ධන පියාණන්ටත් පින් අනුමෝදන් කරමු. ඒ වගේම අපේ දයාබර මෑණියන් වහන්සේ සාමාගජනායක මාතාවටත් පින් අනුමෝදන් කරන්න අපේක්ෂා කරනවා. පින්වත් ඔබ හැම දෙනාගේම නමින් පරලෝසපත් සියලු ඥාතීන්ටත් පින් පවරමු. සියලු දෙනා පින් අනුමෝදන්ව තම තමන් ගනිත්වා කියන අදහසින් ඥාතීන්ට පින් දෙන ගාථාව කියන්නේ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ලෝකයක් සම්බුද්ධ ශාසනයක් සුරකින්න සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. මේ හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාද රැකවරණ සිද්ධ කරත්වා. විශේෂයෙන් පින්වත් මහාචාර්ය අමරදාස ලියනගමගේ මහත්මයාට, ඒ වගේම ඒ දියණිවරුන්ට මනේන්ද්‍රානි, හරිද්‍රානි සහ රොමින්ද්‍රානි කියන දියණිවරුන්ට, කුල්ගුණවර්ධන මහත්මයාට, අනුර පෙරේරා මහත්මයාට, ජනනී, ගයනී, මෙලනී කියන මිනිබිරියන්ට, මේ දේශනාව ශ්‍රවණය කරන්න සම්බන්ධ වූ ස්වයං සියලු දෙනාටමත් දෙවියන්ගේ ආශිර්වාද උදා කරත්වා. මේ කොරෝනා වෛරස් රෝගයෙන් මිදිලා හැම දිනාටම සුවපත්ව ජීවත් වෙන්න භාග්‍ය උදා වේවා. ලක්වැසි ලුරුවැසි හැමෝටම නිදුක් නිරෝගී සුවය සලසන්ට දෙවියෝ ආශිර්වාද කරත්වා කියන අදහසින් එත්තාවතා චාම්හි. තාවතාචයම්පේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචයම්පේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචයම්පේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මේ උදාාරතර කුසල ධර්මයන්ගේ අනන්ත ආශීර්වාද බල මහිමින් මේ පින්නතුන් හැමෝටම අපේ මහාචාර්යතුමාටත් දියණිවරුන්ටත් පවුලේ හැමෝටමත් නාලිකා කොඩිතුවක් මහත්මනි හරි මහත්මාගේ හරි ඒ වයෝවෘද්ධ මෑණි කෙනෙක් බලාගෙන ඉන්නවට පේනවා. ඉතින් ඒ අතුරු සෑම සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ උදා වේවා. කායික මානසික සුවපත්භාවය උදා වේවා. හැමත මෙලොව සුව වේවා, පරලොව සුව වේවා. හැකිතරම් ඉක්මනින් උතුම් අමා මහ නිවන් සුවත් සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා.
සාදු සාදු සාදු. ඔහොම වැඳ ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සාදු සාදු